නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි කවුරුත් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත භාග්‍යවත් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි කාටත් දේශනා කරන්නට යෙදුණු දුක නැති කරන ප්‍රතිපදාව පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. ඒ තුළ ඇති කරගත යුතු දැනුම් පද්ධතීන් පිළිබඳව අප විසින් කෙසේ ඒ ප්‍රතිපදාව භාවිත කළ යුතුද යන්න පිළිබඳවයි අපි නොයෙක් ක්‍රමවේදයන් ඔස්සේ සාකච්ඡා කරන්නේ. ඒ හැම දෙයක්ම නිවන කෙරෙහි නැඹුරු වූ ප්‍රතිපදාවක් විදිහට අපි නිවන කරා ගමන් කරන්නේ කෙසේද යන්න පැහැදිලි වෙන ආකාරයටයි මේ සාකච්ඡාවන් හැම දෙයක්ම සිද්ධ කරන්නට අපි උත්සාහ දරන්නේ. සමාධිය පිළිබඳවත් අපි කතා කළේ ඒ ආකාරයට නොඑක් ප්‍රභේදගත සමාධිය මේකේ සියුම් ආකාරයන්ගෙන් නොඑක් විදිහට විස්තර කොට දක්වන්නට පුළුවන්කම තියෙනවා. මේ ඔස්සේ න්‍යාය බොහෝ සංඛ්‍යාවකට සමාධිය ධ්‍යාන බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. අපි හීන ප්‍රනීත, හීන මධ්‍යම ප්‍රනීත වශයෙන් කතා කළා. එතකොට මේ දේවල් නොඑක ආකාරයට එක ඉන්ද්‍රිය එක ධර්මයන්ගේ වැඩිම මත, irdipaada ආදී ධර්මයන්ගේ දියුණු වීම මත, අඩු වැඩි වීම මත, හීන ප්‍රනීත භාවයේ මත කතා කරන්නට පුළුවන් ප්‍රභේදයන් ඉතාමත් වැඩි. ප්‍රථම ධානයේ ගත්තාම ඡන්දාධිපතේය, විරියාධිපතේය, මේ චිත්තාධිපතේය, විමර්ශාධිපතේය ආදී වශයෙන් ප්‍රථම ධානයේහි ප්‍රභේද වෙනම දක්වන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රථම ධානයේ ඡන්දාධිපතේය ප්‍රථම ධානයේ, ඡන්දාධිපතේය හීන, ඡන්දාධිපතේය මධ්‍යම, ඡන්දාධිපතේය ප්‍රනීත ලෙස නැවත ප්‍රභේද කරන්නට පුළුවන්. මේ විදිහටම මේ විරියාධිපතිය නැවත තුන් ආකාරයකින් දක්වන්නට පුළුවන්. පින්නතුනේ මෙහෙම ඒ ඉන්ද්‍රියන්ගේ දියුණු බව, ඒ ධර්මයන්ගේ අඩු වැඩි වීම මත, හීන මධ්‍යම ප්‍රනීත භාවයේ මත මේ නානත්වයක් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම irdipaadaදී ධර්මයන්ගේ ප්‍රභේදයන් මත මේ සිත්වල චෛතසික ධර්මයන්ගෙන් සිද්ධ කරන, එහෙම නැතිනම් මේ සිතෙන් කරන කෘත්‍ය වැඩි අර්ථයක් සිද්ධ කරනවා. සමහර විට අඩු අර්ථයක් සිද්ධ කරනවා. ඒ විදිහට එකිනෙකට වෙනස් වන නිසා මෙහි ඇති ස්වභාවයනොත් වෙනස්ව කතා කරන්නට වෙනවා. සියුම් ප්‍රභේදගතයි. ඒ සියුම් ප්‍රභේදගත වීම අපිට නිකං වචන මාත්‍රිකව කටපාඩම් කර ගැනීම සඳහා වෙනම කතා කරනවට වඩා ඒ තුල අපිට අවශ්‍ය වෙන්නේ ඒ තුල පවත්නා ධර්මතාවයන් හඳුනාගෙන ඒ ආකාරයට සිත දියුණු කරන්නට අවශ්‍ය පසුබිම, එහෙම නැතිනම් ඒ ලක්ෂණ හඳුනාගෙන ඒ ලක්ෂණ දියුණු කරන්නට උත්සාහවත් වීම තමයි අප විසින් කළ යුතුව පවතින්නේ. ඒ විදිහට අපි සාකච්ඡා කරගෙන ඇවිල්ලා අපි අවසානයේටම නතර වුණේ නවාකාර සමාධිය පිළිබඳව කතා කරනකොට හීන මධ්‍යම ප්‍රනීත වශයෙන් රූපාවචරත් අරූපාවචරත් කියන ආකාරය 6 ආකාරයකින් කතා කළා. ඊට පස්සේ ශුන්්‍යත සමාධි, අනිමිත්ත සමාධි, අපනිහිත සමාධි කියන 3 ආකාර සමාධිය ළඟයි අපි සාකච්ඡා කරමින් හිටියේ. ශුන්්‍යතාවයේ පිළිබඳව කතා කරනකොට අපේ සමාජයේ බොහෝ දුර්මත තියෙනවා ශුන්්‍යතාවයේ පිළිබඳව. ශුන්්‍යතාවය කියලා කියන්නේ හිස් බවක්. ශුන්්‍යතාවය කියලා කියන්නේ කිසිවක්ම නැති බවක්. ආදී ලෙස ශුන්්‍යතාවයේ පිළිබඳව නොඑක් අදහස්, නොඑක් සංකල්පනාවන් සමාජය තුළ දකින්නට පුළුවන්. බොහෝ දෙනෙක් භාවනාව තුළ ලබන වැරදි තැන් ශුන්්‍යත සමාධිය ලෙස අර්ථ ගන්වන අවස්ථාත් අපිට දකින්න පුළුවන්. වැරදි තැන් කියන එකෙන් අදහස් කළේ සමහර අයට භාවනා කරනකොට සමහර කෙනෙකුට චිත්තන් නිලීයති, හිත හැඟවෙන මට්ටම් ඇති වෙනවා. හිත හැඟ වෙලා යනකොට කිසිවක්ම ප්‍රකට නැහැ. ඒ හිතේ තිබුණු චිත්තචෛතසික ධර්මතාවයන්, හිතේ පැවැත්ම Tamanට ප්‍රකට නැහැ.
අප්‍රකට බව ප්‍රකටයි. නමුත් අප්‍රකට බව ප්‍රකට වුණාට ඒක අප්‍රකට බව ගෙනල්ලා තියෙන නිසා ඒ අයට ඒක ධර්මයක් විදිහට ශුන්්‍යත ධර්මයයි ලෙස රැවටෙනවා. මුලාවටපත් වෙනවා. එයා හිතනවා මේක කිසිවක්ම නැති දේ නිසා මේක ශුන්‍යයි. මේක හිස් ශුන්‍යතාවයක් කියලා කල්පනා කරනවා. බාහිර ඉන්ද්‍රිය බොහෝත ධර්මයන්ගෙන් ශුන්‍ය වූ පමණින් පවත්නා ආනුභෞතික ශුන්‍යතාවයක් පිළිබඳව බුදු සමය තුළ අර්ථ විවරණයකට ලක් කරන්නේ නැහැ. ඒ විදිහේ ශුන්‍යතා විභජනයක්, ශුන්‍යතා විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේත් නැහැ. ශුන්‍යතං ලෝකං අවෙක්ඛස්සු මොගරාජ සදා සතෝ අත්තානු දිට්ඨින් ඌහච්ච එවං මච්චුතරාසියුම් කියලා මොගරාජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගෙන් මොගරාජ ප්‍රශ්නයක් අහපු වෙලාවේදී පැහැදිලි කරන්නට යෙදුනේ. ශුන්‍යං ලෝකං අවෙක්ඛස්සු මොගරාජ සදා සතෝ මොගරාජේ හැමදාම සිහියෙන් ලෝකය ශුන්‍යයි කියලා දකිනකොට අත්තානු දිට්ඨින් ඌහච්ච එවං මච්චුතරාසියුම් ආත්ම දෘෂ්ටිය අත්තානු දිට්ඨින් ආත්මානු දෘෂ්ටිය අත්හැරලා දාලා මේ විදිහට තමයි මායාවේ සීමාව මායාව ඉක්මවා යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එහෙනම් ශුන්‍යතාවයේ තුල ප්‍රකට වෙන්නේ අනාත්මානු දර්ශනය. මොකද අත්තානු දිට්ඨින් ඌහච්ච ආත්ම දෘෂ්ටිය සිඳ දමමක් තමයි එයින් සිද්ධ වෙන්නේ. ආත්මවාදය ඇති තැනක ශුන්‍යතාවයක් නැහැ. ශුන්‍යතාවය කියන එක අපි මුලින්ම හඳුනා ගන්නට ඕනේ. ශුන්‍යතාවය කියලා කියන්නේ හිස් බව නෙමෙයි. බොහෝ අන්තයකට හිත තබන අයට ශුන්‍යතාවය කියන දේ හිස් බවක් ලෙසයි ගණනය කෙරෙන්නේ. ඒ අය ශුන්‍යතාවය පිළිබඳව ගවේෂණය කරගෙන යනකොට ලෝකේ ආනුභෞතික වස්තුන්ගේ අසත් බව පිළිබඳව තීරණය කරලා ඒ වස්තුන්ගේ සත්තාවයක් පරමාර්ථ වශයෙන් පනවන්නට නොහැකියයි කියලා ඒ ධර්මයෝ නැති බවට තමන්ගේ හිතින්ම අදහසක් ඇති කරගන්නවා. ඒ ඇති කරගන්න අදහස ශුන්‍යතාවයයි කියලා හිතාගත්තාම නැතිනම් ඒ ඇති කරගත්ත මොකක්වත්ම ලෝකේ පදාර්ථ වශයෙන් යථාර්ථයක් නැහැ කියලා දැන ගැනීම ශුන්‍යතාවයයි කියලා ඇති කරගන්න ඒ මතය සම්පූර්ණම ඔවුන්ගේ මුලාව මත නොදන්නාකම මත ඇති කරපු ප්‍රතිඵලයක් පමණයි. ආත්ම දෘෂ්ටිය කියන එකේ හිස් බව පිළිබඳව ආත්ම දෘෂ්ටියෙන් ශුන්‍යතාවය ගැන කතා කරන ක්‍රමවේදයක් තමයි මේ ශාසනයේ තියෙන්නේ. ඒකෙදි ආනුභෞතික ඒ කියන්නේ වෛශේයික ධර්මයන් පිළිබඳව ලෝකේ පවත්නා බාහිර විශේෂවන ධර්මයන් පිළිබඳව ඇති බව හෝ නැති බව ගැන තර්ක හෝ වාද විවාද හෝ කතා කරන්නට යන්නේ නැහැ. ලෝකේ පරමාර්ථ වශයෙන් මේ ධර්මයෝ පදාර්ථ වශයෙන් නොවෙනස්ව පවතිනවද නැද්ද කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනය තුළ පැහැදිලි කරන්නට උත්සාහවත් වුණේ නැහැ. ඉන්ද්‍රියානුබද්ධව ගොඩනගෙන ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල අපිට පැහැදිලි කළා. ඉන්ද්‍රියානුබද්ධව ලෝකයේහි පැවැත්ම සිද්ධ වෙන්නේ කොහොමද? ඒ ඉන්ද්‍රියානුභූතික ධර්මයන්ගේ ස්වභාවය කුමක්ද කියන එක ගැන පැහැදිලි කළා. මොකද ඒ තුල තමයි යථාර්ථය පිළිබඳව තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. අවිද්‍යාව පවතින්නේ ඒ ධර්මතා ටික මතමයි. ඒ නිසා යථාර්ථයේ තේරුම් ගත යුත්තේ ඒ ධර්මතා ටික මතමයි. ඒ නිසා ඒ ටික භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන් පැහැදිලි කළා. ඒ පැහැදිලි කිරීම සඳහා ගත්ත ප්‍රධානතම නිර්ණායකයන් ටික තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා කියන්නේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය තුළ අපිට ලැබෙන ප්‍රතිඵලය තමයි ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිතයි කියන මේ ත්‍රිවිධාකාර සමාධිය. යම් කිසි කෙනෙක් අනාත්මය ප්‍රකට වෙනකොට අනාත්මය ප්‍රකට කරගන්න ඒ කෙනාට ශුන්්‍යතාවය කියන දේ ප්‍රකට වෙනවා. ශුන්්‍යතාවය කියන්නේ අර ද්‍රව්‍යයන්ගෙන් හිස් බව නෙමෙයි. එනිසා ශුන්්‍යතාවය කියන එක අර්ථ දක්වනවා අසාරකට්ඨේන අනත්තා. අසාරකර්තයෙන් තමයි අනාත්මයි කියලා කියන්නේ.
අත්තසාර සාරේන අසාරෝ ආත්මසාර වශයෙන් අසාරයි සුඛසාර සාරේන අසාරෝ සුඛසාර විදිහෙන් අසාරයි නිත්‍යසාර සාරේන අසාරෝ නිත්‍යසාර වශයෙන් අසාරයි. එතකොට මේ නিত্য සැප ආත්ම කරගත්ත මට්ටමින් අසාරවන ලෝකයේ තුල ඒ අසාරකාර්තය දැකීම නිසා තමයි සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි කියන එක අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. නිස්සත්තෝ නිජ්ජීවෝ ශුන්‍යෝ කියන තැනින් තමයි ඒ පිළිබඳව අර්ථ දැක්ුවේ. එතකොට අනාත්මයි කියන සන්දර්භය තුල ආත්මයක් නැහැ හෝ එහෙම නැතිනම් කිසිම දෙයක් නැහැ හෝ තැනකින් නෙමෙයි ඒක අර්ථ දක්වන්නේ. ශුන්‍යයි කියන එකකින් පදාර්ථ වශයෙන් හෝ ලෝකේ භෞතික වශයෙන් හෝ ආභ්‍යන්තරික වශයෙන් හෝ කිසිවක්ම නැහැයි කියන තැනකින් නෙමෙයි එතනත් අර්ථ දක්වන්නේ ශුන්‍යයි කියන තැනත්. එහෙනම් ඒ කතා කරන ශුන්‍යතාවය පිළිබඳව කතා කරන න්‍යායක් තියෙනවා. ශුන්‍යතාවය පිළිබඳව කවදාවත් වචන වලින් කතා කරන්නට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ කිසිම දෙයකින් ශුන්‍යයි කියන බවක් කතා කරන්න ගියොත්. මොකද ශුන්‍ය බව දකින නිසාම අශුන්‍යයිනේ. ශුන්‍යතාවයේ යම් කිසි කෙනෙක් දකිනවා නම් ලෝකය හිස් කියලා ශූන්‍යයි කියලා දකින ශූන්‍යතාවයේ දකින බව කියන දැක්ම නිසා මේක අශූන්‍යයි. ඒ නිසා අශූන්‍ය බව තුල ශූන්‍ය බවක් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි යම් දෙයකින් ශූන්‍යතාවයක් කතා කරන්නට පුළුවන්. ලෝකේ ආත්ම භාව වශයෙන් ඒක ශූන්‍යයි. ඇයි එතන තියෙන්නේ අනිත්‍ය වන ධර්මතා ටිකක්, දුක්ඛ ධර්මතා ටිකක්. එතකොට හේතු නිසා හටගන්න ධර්මයෝ හේතු නැති වෙනකොට නැතුව යනවා කියන කාරණාව පෙන්වලා දෙනකොට නැතිනම් අනිත්‍ය සංකල්පය පෙන්වලා දෙනකොට දුක්ඛ සංකල්පය පෙන්වලා දෙනකොට ඒකේ ප්‍රකට වෙනවා අනාත්මයක්. අනාත්මයක් කියන්නේ එතන ගන්න සාර වශයෙන් දෙයක් ඇත්තේ නැහැ. ආත්මයක් එතන තිබුණා නම් ඒක අනිත්‍ය වෙන්න බෑ. ආත්මයක් එතන තිබුණා නම් එතන දුක්ඛ ලක්ෂණයක් තියෙන්න පුළුවන් කමක් නැහැ. එතන අනිත්‍ය සහ අනාත්ම කියන මේ අනිත්‍ය සහ දුක්ඛ කියන මේ ලක්ෂණ දෙක ප්‍රකට වෙන්නේ එතන ඇති අසාරාර්ථයෙන් ආත්මසාරයක් එතන පැවතුනේ නැති නිසා. එතකොට ඒ අසාර අර්ථය ප්‍රකට වෙනකොට යාට ආත්ම භාවයෙන් ශුන්‍යයි කියන අදහසක් ඇති වෙනවා. මේ ශාසනයේ කතා කරන ශුන්‍යතාවය බොහොම සියුම් තැනක්, නුවණින්ම තේරුම් ගත යුතු තැනක්. ලෝකයේ තුල කතා කරන ශුන්‍යතාවය කියන එක බොහෝ වෙලාවට නත්ති කිංචි කියලා කිසිවක්ම නැතයි කියලා ගන්න තැනක්. ඒක අපි දන්නවා නේව සංඥා නා සංඥායතනයට පත්වන්නට පෙර ආකින්චඤ්ඤායතනෙහි පැවැත්ම නත්ති කිංචි කිසිවක්ම නැතයි කියලා ගත්ත අරමුණ ඇත්ත කරගෙන පවතින තැනක කිසිවක්ම නැහැ කියන එකකින් තමයි ඒ සමාධිය පිළිබඳ උපදවා ගැනීමක් කරන්නේ. එතකොට ලෝකයේහි පැවැත්ම කියන දේ පිළිගන්න ලෑස්ති නැහැ. ලෝකයේහි භෞතිකත්වය කියන දේ තුල කිසිවක්ම නැති බව ඔවුන් දකිනවා. ආධ්‍යාත්මිකව විඥානය කියන දේ පිළිගන්න ලෑස්තිත් නැහැ. ඒ දේ නොපැවැත්ම කියන තැනට තමයි හිත තියන්නේ. නත්ති කිංචි කියන එක ඇසුරු කරගත්ත කෙනාට කිසිවක්ම නැහැයි කියන එක ලෝකේ ප්‍රකට වෙනවා. කිසිවක්ම නැහැයි කියන දේ ප්‍රකට කර ගැනීම මේ බුදු සමය තුල කතා කරන බුදුදහම තුල කතා කරන නිවන් දැකීමට හේතු වන දර්ශනයක් නෙමෙයි. මොකද ඒ නැති බව විඳින්නා සහ නැති බව කියන දේ ලෝකෙ තුල विद्यमान වන නිසා. ඒ නැති බව ලෝකයේ තුල विद्यमान නොවිය යුතුයි. කිසිවක්ම නැති බව ලෝකයේ තුල विद्यमान නොවිය යුතුයි. මොකද නැති බව බොරුවක්. නැති බව බොරුවක් වෙන්නේ නැති බව ගොඩනගන්නේ ඇති දෙයට සාපේක්ෂව. නැති බව ගොඩනගන්නේ ඇති දෙයට සාපේක්ෂව. අපි යමක් නැහැයි කියලා කියන්නේ ඒ තියෙන දෙයකට සාපේක්ෂව. ලෝකය තියෙන කෙනෙක් තමයි ලෝකය නැහැයි කියලා කියන්නේ. ඒ නිසා ලෝකයේ ඉන්නේ වැඩිපුර නැහැයි කියන අය සාස්වත උච්ඡේදකයෝ. සාස්වත උච්ඡේදකයෝ කියලා කියන්නේ ඇත කියන අන්තයේ පිහිටා සිටමින් නැත කියන අන්තයක් ගැන කතා කරන පිරිසක්. එතකොට නැත කියන අන්තය ඒගොල්ලොන්ට නැතිවන දෙයක් ගැන විතරයි අදහස තියෙන්නේ. නැත්තම් ඉන්නෙම ඇත කියන අන්තය තුල. එහෙනම් ඒ සාස්වත උච්ඡේදයක් තමයි අපි ලෝකේ කිසිවක්ම නැහැයි කියලා ගන්න ඒ ධර්මය. එහෙනම් කිසිවක්ම නැහැයි කියන දේ නෙමෙයි අපි මේ ශාසනයේ කතා කරන අනාත්ම දර්ශනය සහ ශුන්‍යතාවය කියලා කියන්නේ. ශුන්‍යතාවය කියන තැනින් අපි අදහස් කරන්නේ
ආත්ම භාව වශයෙන් ශුන්‍යයි කියන තැන ඒකට අපි කියනවා නිස්සත්ත්ව නිජීවෝ ශුන්‍යෝ කියලා. සත්වයක් නෙමෙයි, ජීවයක් පැවැත්මක් නෙමෙයි, ශුන්‍යතාවයක් කියලා. ඒකෙන් කියන්නේ මේ එක දිගට ජීවත් වෙන සත්වයේගේ පැවැත්මක් නැහැ කියන එකත්, එක දිගට ජීවත් වෙන ජීවයකගේ පැවැත්මක් නැහැ කියන එකත්. ආයතන ධර්මතා ටිකක හට ගැනීම සහ ඉතුරු නැතුව නැතිවීම කියන අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මතාවයක් පමණයි පැවතුනේත් පවතින්නේත් පවත්නේත්. එකම එකක්වත් කිසිම විදිහකින් එකක් අතර තියෙන සම්බන්ධතාවයක් විදිහට එකම ධර්මයක පැවැත්මක් මේ අතර පවතින්නේ නැහැ. වර්තමාන මොහොත තුල යම්කිසි දෙයක් ආයතනයකට ගැටෙනකොට ඒ සමග පුද්ගල බව අපි නිර්මාණය කරගන්නවා. ඒ ධර්මතා ටික එතනම ඉතුරු නැතු නැති වෙලා යනවා. නැවත ආපහු හේතු ටික ඇති වෙනකොටම නැවත ආපහු ඇති වෙනවා. අපි කල්පනා කරනවා කලින් එකමයි කියලා, කලින් එකම කල්පනා කරගෙන නැවත ඒක තියනවා කියලා හිතාගෙන ආපහු ඒ දැන් උපදවගත්ත ටික නැති වෙලා යනවා. එහෙනම් අපි ජීවත් වෙන්නේ ඇත්තටම වර්තමානයේ තුල ජීවත් වෙන අපි අතීතය සහ අනාගතය කියන දෙක ඈඳලා අරගෙන අතීතේ හිටපු තමන් වර්තමානයටපත් වීමත් වර්තමානයටපත් වූ තමන්ගේ අනාගතයටපත් වීමත් කියන ත්‍රිකාලවර්තී පුද්ගල භාවයක් අපි නිරන්තරයෙන්ම ඇසුරු කරනවා. මෙන්න මේ ත්‍රිකාලවර්තී පුද්ගල භාවය අපි නිරන්තරයෙන්ම ඇසුරු කරනකොට ඒ තුල ශුන්්‍යතාවයට ඉඩක් ඇත්තේ නැහැ. ශුන්‍යතාවය කියන දෙයට ඉඩක් නැත්තේ ඒ තුල පුද්ගල භවක පැවැත්ම බැසගෙන තියෙන නිසා. පුද්ගල භව ස්පර්ශ කරන්නේ, පුද්ගල භව රැඳී පවතින්නේ බාහිර ධර්මයන්ගේ මත. ඒ කියන්නේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධම්ම කියන මේ ආරම්මණයන් ලෝකේ පවතින දේ හැටියට අපිට පේනවා නම්, ඒක නැවත ඇසුරු කරන්නට පුළුවන් කියලා අපිට පේනවා නම්, ඒ නැවත ඇසුරු කරන්නට පුළුවන් දේ ඇසුරු කරන්නා මේ පැත්තෙන් ලැබෙනවා නම් අන්න ඒ තුල තමයි අපිට ආත්මානුදෘෂ්ටියක් ගොඩනැගිලා තියෙන්නේ. කියන්නේ ආත්මයක්, මේක විඳින්මින් ඉන්න ජීවිතයක්, මේක විඳින්මින් යන කෙනෙක් ඉන්නවා කියන සංකල්පයක් අපිට ඇති වෙලා තියෙන්නේ. ඒ පුද්ගලයේ නිසා තමයි මට අතීතේ හිටපු මට දැන් දුක් විඳින්න පුළුවන්. මේ දැන් හොඳට ඉන්න මට අනාගතයට දුක් විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඒ හැම තැනකම මේ පුද්ගල භාවය අනුව බැසගත් තැනක අපි ජීවත් වෙනවා. මේ විදිහට පුද්ගල භාවය අනුව බැසගෙන ජීවත් වෙන කෙනෙකුට තමයි ශුන්්‍යත සමාධිය පිළිබඳව දේශනා කරන්නේ. ශුන්්‍යත සමාධිය ඇති කර ගැනීමෙහි ප්‍රධානම දේ තමයි අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න එක. අනාත්මය ප්‍රකට කරගන්න කෙනෙකුට විතරයි ශුන්්‍යතාවය ප්‍රකට කරගන්නට පුළුවන්. ඒකෙදී කෙනෙක් කියනවා නම් බාහිර වෛශ්වික ධර්මයන්ගේ ඇති බව හෝ නැති බව ඒක සම්පූර්ණම බොරුවක්. මොකද ඒ ධර්මය තියනවා කියන්නට ගියත්, ඒ ධර්මය නැහැ කියන්නට ගියත් ඒක අනවශ්‍ය තැනක ඇති කරගත්ත ප්‍රශ්නයක් පමණයි. එනිසා ඒ ලෝකය තුල පවතින ධර්මයන්ගෙන් හිස්ද, ඒ ධර්මයන්ගෙන් නොසිස්ද කියන එක කතා කරන්නේ නැතුව එතන ඇති අනාත්මය ප්‍රකට කළා. ඒ තමයි සතර මහා ධාතුව සහ වර්ණ රූපය කියන දේ, පැවැත්ම කියන දේ ඇස ඇති කල්ලි ප්‍රකට වෙන දෙයක්. මෙහි ප්‍රසාදවත් බව හැදිලා නම් අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බත්ති ලක්ෂණ නොදකීම කියන ටික මත මෙහි ප්‍රසාදේ නිර්මාණය වෙලා නම් බාහිර වර්ණ සටහන ඇහැටපත් වෙනවා කියන එක කොහොමත් සිද්ධ වෙන දෙයක්. ඒක චක්කු ප්‍රසාදයම වෙන්නට අවශ්‍ය නැහැ. වෙන ප්‍රසාදයක් තිබුණත් වර්ණ සටහන ඒ මත පතිත වෙනවා කියන දේ සිද්ධ වෙන දේ. ඒ තුල සත්වයක් හෝ පුද්ගලයෙක් හිටියේ නැහැ. එහෙනම් පෙනෙන දෙයට සාපේක්ෂව පෙනීම කියන දේ ඇතුලේ රූපය හෝ ඇහැ හෝ කියන සිදුවීම ඇතුලේ කෙනෙක් හෝ පුද්ගලයෙක් තිබුණේ නැහැ. ඇහැ පැත්තෙත් යෙදුනේ හේතු ටිකක් නිසා නොදන්නා කමක ප්‍රතිඵලයක් විදිහට, කර්ම රැස් කරගැනීමේ ප්‍රතිඵලයක් විදිහට කනබොන ආහාරයේහි ඕජාමය සාරය අනුව ගිහිල්ලා ප්‍රසාදයේ සකස් වීම තමයි සිද්ධ වුනේ. එතකොට ඒ සකස් වුණ ප්‍රසාදයක් පුද්ගලයෙක්ගේ නෙමෙයි. ඒක ප්‍රධාන ලෙස සමීප ලෙසම කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. ඒක ඕජාව අට වෙනකොට ඇති රූප කලාප ගෙනත් දෙන කබලින්කාර ආහාරයේ ඒ හදපු ප්‍රසාදමය ලක්ෂණයක් ඒක. එතකොට ඒ ප්‍රසාදමය ලක්ෂණය ආහාර ප්‍රත්‍යයෙන් ගෙනල්ලා දීපු දෙයක්. ආහාර ප්‍රත්‍යයෙන් ඒ විදිහට සකස් කරන්නට හිත පැත්තෙන් අවිද්‍යා කර්ම තණ්හා කියන ධර්මතා ටික හේතුවක් වුණා.
ඒකට ඒ විදිහට ඇති කරගත්ත චක්කු ප්‍රසාදයට බාහිර වර්ණ සටහන අනිවාර්යයෙන්ම පතිත වෙනවා. ඒකට මේක ඇතුලේ තියෙන කෙනෙක් මේ විදිහට පෙන්වාවා කියලා මේ විදිහට රූපේ පෙනේවා කියලා හිතලා මට මේ විදිහට බලන්න ඕනේ කියලා බැලුවා නෙමෙයි. මම මේ රූපේ මෙසේ බලමි කියලා පෙන්වුවා නෙමෙයි, බැලුවා නෙමෙයි. ඇහැ හැදුනේ යම් විදිහකටද ඇහැ හැදුන විදිහට තමයි පෙනුනේ. යම් කිසි විදිහකින් දැන් ඇහැ වෙනස් වුණොත් පෙනීම වෙනස් වෙනවා. ඒක තමයි ඇහි තියෙන අනාත්ම ලක්ෂණය. මේක අපිට Tamanට ඕන විදිහට එහෙම නැතිනම් කෙනකෙනාගේ සංකල්පනාව අනුව අවශ්‍යතාවය අනුව වෙනස් කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන් මේ පරිසර පද්ධතිය ඇසුරු කරගෙන ඔබ ඉන්න පරිසර පද්ධතිය ඇසුරු කරගෙන ලෝකෙ මොනතරම් සියුම් දර්ශන තියනවද? සත්ත්ව කොට්ටාස ජීවත් වෙනවද? අමනුෂ්‍ය කොට්ටාසයන් ජීවත් වෙනවද? නමුත් ඔබට මේ දේවල් එකක්වත් ග්‍රහණය වෙන්නේ නැහැ, ගෝචර වෙන්නේ නැහැ. ඇයි ඔබේ ප්‍රසාද මට්ටම යම් කිසි විදිහකින් දැන් ඔබේ ප්‍රසාදය වෙනස් වුණොත් අන්න ඒ ප්‍රසාදය වෙනස් වෙනකොට අර පෙනීම කියන දේ ඔබට වෙනස් වෙලා තියෙයි. එහෙනම් දැන් පෙනීම සම්බන්ධයෙන් සියලු දක්ෂතාවයේ දැක්ුවේ ප්‍රසාද මට්ටම. ප්‍රසාදයේ ඒ මට්ටමට පත් කළේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ හේතු ටික. ඒකට මේ හේතුවක ප්‍රතිඵලයක් තමයි අපිට මේ පෙනෙන මේ මට්ටම කියන එක. හේතු ටික වෙනස් වුණොත් මේ මට්ටම වෙනස් වෙන්න පුළුවන්. ඒකට ඒක කෙනෙකුගේ නියාමනය මත අවශ්‍යතාවයේ මත සිද්ධ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබට බෑ මේ වෙලාවේදී ඔබට අවශ්‍ය වුණත් මේ පරිසර පද්ධතියේ තියෙන සියුම් රූප බලන්නට ඔබට පුළුවන් කමක් නැහැ. මොකද ප්‍රසාදයේ සැකසෙන්නේ ඔබේ අවශ්‍යතාවය අනුව නෙමෙයි. ඒ නිසා ඔබේ වශයෙහි පවත්වන්නට පුළුවන් කමක් නැහැ මේක. අපි භෞතිකව ගත්තොත් ඔබට පුළුවන් යමක් ඔබේ වශයෙහි පවත්වන්නට. ඔබේ gedara ඇති දෙයක් ඔබට අවශ්‍ය තැනකින් ඔබට තියන්නට පුළුවන්. ඔබේ gedara කෙනෙකුට ඔබ දන්න හඳුනන කෙනෙකුට ඔබට අවවාදයක් අනුශාසනාවක් කරන්නට පුළුවන්. හැබැයි ඔබට අයිතියක් ඇත්තේ නැහැ. අල්ලපු gedara තියෙන බඩු ඔබ නොදන්නා gedaraka තියෙන බඩු ඔබට ඕන විදිහට තියන්නට ඔබට අයිතියක් ඇත්තේ නැහැ. ඒකට හේතුව තමයි ඒ ඔබේ වශයෙහි පවතිනක් නෙමෙයි ඒක අනුන්ගේ වශයෙහි පවතිනක්. ඒ නිසා ඔබට අවශ්‍ය විදිහට නෙමෙයි ඒක තියෙන්නේ එතනට අවශ්‍ය විදිහට. අන්න ඒ වගේ දෙයක් තමයි මේ කියන්නේ. අපිට ඇහැ රූපයන් එහෙම නැතිනම් කන ශබ්දයන් අපිට ඕන විදිහට පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතන තියෙන්නේ පරිපූර්ණ ලෙසම හේතු නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට බිඳී යන ලක්ෂණයක්. ඒ හේතු නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට බිඳී යන මේ ලක්ෂණය සත්වයේගේ හෝ පුද්ගලයෙකුගේ අයිති දෙයක් හෝ ඒ වශයෙහි පවතින දෙයක් නෙමෙයි. ඒ වශයෙහි ඒක පැවතුනොත් එහෙම ඒක ආත්මයි කියන ගණයට යනවා. ආත්මයක් නම් මේ භ්‍රමචර්යාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කොහොම හරි තමන්ගේ වශයෙහි පවත්වන්න පුළුවන් විදිහට තමයි ඒක පවත්වා ගන්න ඕනේ. නමුත් යමක් තමන්ගේ පාලනයෙන් තොරයි නම් තමන්ගේ වශයෙහි පවතින්නේ නැත්නම් ඒ දෙයට කියනවා අපි අනාත්මයි කියලා. ඒකට හේතුව තමයි තමන්ට අයිති නැහැ කියන අර්ථයෙන්. පුද්ගල භාවයකට යටත් වෙලා නැහැ කියන තැනකින්. ඒ පුද්ගල භාවයකට යටත් නොවුන ධර්මය ඒකට අවශ්‍ය විදිහටයි පවතින්නේ. ඒකට අවශ්‍ය විදිහ වෙනස් කරන්නට පුළුවන් කමක් නැත්තේ. හැබැයි වෙනස් වීම මත දුක් විඳින්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අපිට දකින්න වෙනවා ලෝකයේ ආත්ම ලක්ෂණය බොරුවක්, අනාත්ම ලක්ෂණයයි ලෝකේ තියෙන යථාර්ථය. අනාත්ම ලක්ෂණය කියලා කිව්වේ තමන්ගේ වශයෙහි කුමක්වත් පවත්වන්නට නොහැකි බව. හේතුව ලෝකේ සත්පුද්ගල ආත්ම භාවයකට අයිති නැතිකම නිසා. එතකොට සත්පුද්ගල ආත්ම භාවයකට අයිති නැති බව ග්‍රහණය කරගන්නකොට සත්පුද්ගල ආත්ම භාවයකට අයත් නොමැති බව ගෝචර කරගන්නකොට ඒ ගෝචර කර ගැනීම නිසා ලෝකයේ පැවැත්මක් අපිට ලැබෙන්නේ නැහැ. අන්නේ ලෝකයේ පැවැත්මක් නොලැබෙන නිසා ලෝකය ශුන්‍යයි කියලා කියනවා අපි. ඒ ශුන්‍යතාවය හරිම වැදගත්. ඒ ශුන්‍යතාවය කියන දෙයින් අදහස් කරන්නේ කිසිවක ඇති බව හෝ නැති බව නෙමෙයි එතකොට. ඒ ශුන්‍යතාවය කියන එකෙන් අදහස් කරන්නේ ආත්ම දෘෂ්ටිය සිඳ දාන්නට පුළුවන් අනාත්ම දර්ශනයක් කියන එක. සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි. සත්පුද්ගල බව පවත්වන්නට තැනක් නැහැ. ඇයි? හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වුණා. එතකොට එයාට ලෝක ප්‍රඥප්තියක් නැහැ එයාට. ඇයි? ඔබ ලෝකය කියලා කතා කරන්නේ එක්ක ඇහැට දකින්න දෙයක්, එක්ක කනට අහන දෙයක්,
රූප ලෝකයක්, සද්ද ලෝකයක්, එක්ක විඳින්න පුළුවන් ගන්ධ ලෝකයක්, එක්ක රස ලෝකයක්, එක්ක ස්පර්ශ ලෝකයක්. එහෙම නැතිනම් මේ ටික මතම හදාගත්ත ධම්ම ලෝකයක්. මෙතකොට මේ ධර්මතා ටික හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් විදිහට ඔබ පැහැදිලි කරගෙන නම් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් විදිහට ඔබ ප්‍රකට කරගෙන නම් පින්නතුනේ ඒක තමයි ලෝක නිරෝධය කියලා කියන්නේ. එහෙම නැතිනම් ලෝකයේ නිරෝධේ ලෝකය පණවන්න තැනක් නැති බව. ඇහැට හටගෙන පෙනුණු රූපය හටගෙන නැති වෙලා නම් ඒක නැවත පවතින්නේ නැත්තම්. ඒ දේ මත ඔබට ලෝකයේ පැවැත්මක් ගැන පෙන්වන්න තැනක් ඇත්තේ නැහැ. මොකද ඇහැ පේන්නේ නැහැ. ඔබට රූපේ පේන්නේ නැහැ. ඔබට පේන්නේ ලෝකයේ Nirodhe කියන දේ. කන සද්දයේ Nirodhe කියන දේ. දිව සහ රසයේ Nirodhe කියන දේ. ඒකට මේ විදිහට ආයතනයන්ගේ Nirodhe පේනකොට ඒක ආයතනයක් ඇතුළේවත් සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ ඇති බවට අල්ලගන්න, ග්‍රහණය කරගන්න මුලාව ඔබට පවතින්නේ නැහැ. ඒ මුලාව එතන නැත්තම් පින්නතුනේ ඔබට ඒ තුල ඇති සංකල්පමය වශයෙන් ඇති කරගත්ත ආත්ම දෘෂ්ටියක පැවැත්මක් ඇත්තේ නැහැ. එහෙනම් ඔබට ලෝකයෙන් ශුන්‍යයි. එතකොට කාටවත් අහන්න සුදුසු නැහැ එහෙනම් ලෝකේ පදාර්ථ වශයෙන් මොකක්වත් නැද්ද කියලා. ඇයි ඔබ දකින්න ආයතන ටික ඇති කල්ලි හටගත්ත දේ. ආයතන ටික නැති වෙනකොට ඒ ධර්මයේ Nirodhayak දකින්නවා. ඒ හට ගැනීම සහ Nirodhe කියන ඒ දෙකම ගෝචර කරගන්න, ඒ දෙකම ග්‍රහණය කරගන්න ඔබට ඒ ධර්මයේ කිසිම ආකාරයක පැවැත්මක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වැදගත්ම දේ තමයි සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි කියලා හදාගත්ත අනාත්මය දැකීම තුළ සකස් වුණ ඒ ශුන්්‍යත චේතෝ විමුක්තිය කියන එක නැතිනම් ශුන්්‍යත සමාධිය කියන එක. ශුන්්‍යතාවය වඩන කෙනෙකු ඉස්සෙල්ලම පටන් ගන්නෙ කිසිවක්ම නැහැ කිය මන්තරයක් වගේ මොකක්වත්ම නැති බව ගැන හිත ඉඳීම නෙමෙයි. එයාට ශුන්්‍යතාවයේ උපදව ගන්නට අවශ්‍ය නම් එයා ඉස්සෙල්ලම අනාත්මය ප්‍රකට කරගන්නවා. අනාත්මය ප්‍රකට කරගන්නට යනකොට එයා රූපයෙහි ඇති ස්වභාවය ගැන තමයි ඉස්සෙල්ලම ප්‍රකට කරගන්නේ. මොකද අපිට රූපයෙහි තමයි ආත්ම සංඥාව පවතින්නේ. ඉස්සෙල්ලම ඝණයක් විදිහට අපිට හසු වෙන. ඒ කියන්නේ එක සන්තතියක් විදිහට එක සමූහයක් විදිහට අපිට එකට හසු වෙන මේ රූපය ගැන එයා නුවණින් මානසිකාරයේ පවත්වනවා. සමහර විට ඒක ආරම්භක අවස්ථාව කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු කියලා වෙන්නට පුළුවන්. මේ එකක්වත් සත්වයකුගේ හෝ කෙනෙකුගේ හෝ පුද්ගලයෙකුගේ හෝ පවතින ධර්මයක් නෙමෙයි කියලා එයා නුවණ පවත්වනවා, මානසිකාරයේ පවත්වනවා. එහෙම පවත්වන මානසිකාරයේ නුවණ පවත්වන තැනක එයාට මුලාවටපත් වෙන්නට කිසිම හේතුවක් ඇත්තේ නැහැ. ඒකට ඒ තැන එයා ඉන්න මට්ටමට වැඩිය එහාට යන්න තමයි මේ මානසිකාරයේ පැවැත්වුවේ. ඒකට හිතෙන්න පුළුවන් එහෙනම් කෙස් තියනවා කියලා හිතන එකත් ආත්ම දෘෂ්ටියද කියලා. නෑ කෙස් තියනවා කියලා හිතන එක නිවැරදි නෑ. නමුත් ඒක වැරදිත් නැහැ. ඒක තමයි ප්‍රතිපදාව. යා පළවෙනි පඩිය කියන එක බිම ගෑවිලා කියලා බිමයි පළවෙනි පඩියයි දෙකම එකයි නෙමෙයිනේ. පළවෙනි පඩිය කියන්නේ බිම ගෑවිලා. නමුත් ඒක පළවෙනි පඩිය. ඒ වගේ එයා පටන් ගත්තේ මෙතනින් තමයි. එයා ඒකෙන් ප්‍රකට කරගත්තේ අර පුද්ගලයෙක්ගේ විදියට හම්බෙන ඝනත්වය එයා නැති කරගත්තා. ඒ හින්දා ගොඩාක් ලොකුවට එකපාරම ශුන්්‍යතාවය කියන එක ඔබ ඇසුරු කරන්නට යන්නට අවශ්‍ය නැහැ. ඔබ පටන් ගන්න මේ කයෙහි ස්වභාවය පිළිබඳව හොඳට මානසිකාරය කරන්න. කෙස් ටිකක් ගැලවිලා ගියපුවාම කෙස් ටික ගැන හොඳට මානසිකාරයක් පවත්වන්න. ඒ කෙස් ටික පුද්ගලයෙකුගේ නොවන බව, ඒ කෙස්වල කෙස් කියන ස්වභාවයට මම හෝ තව අය හෝ සත්වය හෝ පුද්ගලය හෝ අයත් දෙයක් නොවන බව ඔබ හොඳට නුවණින් බලන්න. එතකොට ඔබට පෙනේ මේක කෙස්ලොම් නියද සම්මස්නහර කියන මේ එක ධර්මයක්වත් සත්වයක් නොවන පුද්ගලයෙක් නොවන ධර්මයක් විදිහට. එතන ප්‍රකට වෙන්නේ මේ රූපය කියන තැන රළු වශයෙන් ගත්ත රූපය කියන තැන තියෙන අනාත්ම සංකල්පය. ඒ අනාත්ම සංකල්පය ප්‍රකට වෙනකොට ඔබට පුළුවන් ධාතු වශයෙන් ඕනේ නම් බලන්න. ආධ්‍යාත්මික පටවි ධාතු, බාහිර පටවි ධාතු එක සමානයි. මේ දෙක අතර වෙනසක් නැහැ. එතකොට පටවි ධාතුව මම හෝ මගේ හෝ ගන්නට සුදුසු නැහැ කියලා ඔබට ඒ පිළිබඳව නුවණක් ඇති කරගන්නට පුළුවන්. මනවින් රූපයේ පිරිසිඳ දකිනවා නම් එයාට අනාගාමි ඵලයට පත්වන්නට පුළුවන්. නැතිනම් ශුන්්‍යතය උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. චේතෝ විමුක්තියක් විදිහට. මේ විදිහට ඉස්සෙල්ලාම ඔබ අනාත්මය පිළිබඳව හිත වඩනකොට අනාත්මය පිළිබඳව මේ වඩන හිත විදර්ශනා සහගත චිත්තයක්. ලෝකෝත්තර භූමියට බරව තමයි මේ හිත දියුණු වෙන්නේ. එතකොට ඔබට ප්‍රකට වෙන්න ගන්නේ ආත්ම සංඥාව ඉවත් වෙලා අනාත්ම සංඥාව බවට පත් වෙනවා.
ඒ අනාත්මය ප්‍රකට වීම තුළ සත්පුද්ගල භවෙන් ශුන්‍යයි කියන උත්තරීතර දර්ශනයට ඔබට ක්‍රමක්‍රමයෙන් හිත තියන්නට පුළුවන්කම ලැබෙනවා. එතනට තමයි අපි යන්නට අවශ්‍ය. එතකොට ඒ ක්‍රමානුකූලව අනාත්මය තුළ අපි හිත පවත්වාගෙන යනකොට අනාත්ම ලක්ෂණයේ හිත පිහිටෝ ගැනීම සත්පුද්ගල භවෙන් ශුන්්‍යතාවයේ ක්‍රමක්‍රමයෙන් ප්‍රකට කරන්නට ගන්නවා. යම් කිසි මට්ටමක පෙරපසු නැතුව මුළු ආයතන ලෝකයම හිස් කියන එක ඔබට අවබෝධ කරගන්න පුළුවන්. ආයතන ලෝකයේම හිස් කියලා කිව්වේ ආයතන ලෝකෙ මුකුත් නැහැ කියන එක නෙමෙයි. හටගත්තු ධර්ම විතුරු නැතුව නැති වෙනවා කියලා දකින ඔබට අනිත්‍යතාවය පේනවා. අනිත්‍යතාවය පේනකොට ඔබට යමක් අනිත්‍ය නම් අනිත්‍ය ධර්මයම අනාත්මයි. Tamange වශයෙහි ඒක පවතින්නේ ඒ ධර්මයන්ගේ අනාත්මයි කියන ලක්ෂණය පේන්න ගන්නවා. එතකොට ලෝකයේ ආත්ම භාව වශයෙන් නොපවතින නිරෝධය කියන දේ ප්‍රකට වීම මත ඔබට ශුන්්‍යතාවය කියන ප්‍රතිඵලය ලැබෙනවා. ඒ ශුන්්‍යතාවය කියන ප්‍රතිඵලය ශුන්්‍යත සමාධිය. ඒ ශුන්්‍යත සමාධිය උපදව ගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ඒක පිළිවෙලට ඕන නම් පිළිවෙලට යන්නට පුළුවන්. සමතය ආසේවණය කළත් ඔබට ශුන්්‍යතාවය උපදව ගන්නට පුළුවන් ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා. එහෙම නැතිනම් විපස්සනාව තුළ පමණක්ම හුදෙක් ගිහිල්ලා ශුන්්‍යතාවය උපදව ගන්නටත් පුළුවන්. කෙසේ වෙතත් ශුන්්‍යතය කියන එක සමාධියක්. අපි ඒ සමාධියට කියනවා ලෝකෝත්තර සමාධිය කියලා. ඒ සමාධිය ලෞකික සමාධියක් නෙමෙයි, ඒක ලෝකෝත්තර සමාධියක්. ඊට පස්සේ ශුන්්‍යත සමාධිය ළඟට අපිට හම්බෙනවා අනිමිත්ත සමාධිය. අනිමිත්තයි කියලා කියන්නේ නිමිති කරන ධර්ම ඇත්තේ නැහැ. අනිමිත්තයි කියලා කියන තැනදී ලෝකයේ අපි අසුරු කරන වස්තුන් නිමිති විදිහටයි ප්‍රකට වෙන්නේ. අන්න ඒ නිමිති නැති බව තමයි අනිමිත්ත බවයි කියලා කියන්නේ. ඒ කියන්නේ යම් කිසි තැනක ලෝකේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතයන්ගේ පැනවීම තියෙනවා නම් ඒ තැනක ලෝකේ දිග කොට අණු තූල වශයෙන් ඒ කියන්නේ කුඩා මහත් ආදී වශයෙන් ලෝකේ පැනවීම තියෙනවා. මේ ලෝකේ පැනවීම තියෙනවා නම් ඒ ලෝකයට පැමිණීම සහ ලෝකයෙන් පිටත් වීම ලෝකයෙන් යෑම කියන දේ තියෙනවා. චුතිය සහ උප්පත්තිය පේනවා. චුතිය උප්පත්තිය පෙනෙන තැනක ජරා මරණ දුක විඳින්නට පුළුවන් මට්ටම තියෙනවා. අන්න ඒ නිසා ලෝකේ නිමිති කියන දේවල් තුළ ඉඳලම ජරා මරණ දක්වාම යම් සම්බන්ධතාවයක් තියෙනවා. අපිට ඇසුරු කරන්නේ අපි ඒ ගත්ත නිමිති. ඔබ දැන් ආදරණීය දරුවා කියලා එක විට සිහිපත් කළොත් ඔබ සිහිපත් කරන්නේ ඒ දරුවා බවට ඔබ ඇති කරගත්ත හිතෙහි පවත්නා නිමිති සමුදායක්. ඒ නිමිති සමුදාය යථාර්ථය නෙමෙයි. ඒ නිමිති සමුදාය ඇති කරන්නට හේතු වුණ දේ මේ වෙලාව වෙනකොට ඇත්තේ නැහැ. නමුත් ඔබට ඒ ගත්ත නිමිත්ත තියෙනවා. ඒ නිමිත්ත විපල්ලාසයක්. ඒ නිමිත්ත හිතේ පෙරළුණු සංඥාවක්. ඒ නිමිත්ත ඇත්ත බවට ඔබ මෙනෙහි කරනවා. ඒ නිසා ඔබ බලාපොරොත්තු වෙන දරුවා ඔබට ඊළඟට දකින්න පුළුවන්. හැබැයි ඔබ බලාපොරොත්තු වෙන ඒ නිමිත්ත මහා භූත රූපේ ඔබට පේන්නේ නැත්තම් යම් වෙලාවක ඔබට ඒක නොපෙනී ගියොත් දරුවා නැතිවීම නිසා එන දුක ඔබට විඳින්න සිද්ධ වෙනවම තමයි. ඒ නිසා නිමිත්ත කියන දේ ලෝකයේ තමා තුළ තියෙන ප්‍රෝග්‍රෑම් කරන කෝඩින් කරන ක්‍රමයක් වගේ එක හරියට. ඒ හදාගත්ත දේ තමයි ඔබ යම්කිසි පෘෂ්ඨයක් මතට ප්‍රක්ෂේපණය කරන්නේ. ඒක හරියට අර ප්‍රොජෙක්ට් එකක් වගේ. එතකොට ඒ ප්‍රක්ෂේපණය කිරීම තුළ ඔබට චිත්‍රපටියක් බලන්න පුළුවන්කම තියෙනවා. ඒ චිත්‍රපටියක් බලනකොට ඔබට ඒ ප්‍රක්ෂේපණ සිදුවීම කියන දේ නෙමෙයි ඔබට පේන්නේ. ඒක ඇතුළත තියෙන චරිත සහ ඒක ඇතුළත තියෙන සිදුවීමක් ඔබට පේනවා. ඒ වගේ ඔබ මේ පැත්තේ ඇති කරගත්ත නිමිති ටික තමයි ඔබ හදාගත්ත චිත්‍රපටිය. ඔබ අවුරුදු 10ක් නම් ඔබ අවුරුදු 10ක් තුල හදාගත්ත චිත්‍රපටියක් ඔබ ළඟ තියෙනවා. ඔබ අවුරුදු 20ක් නම් 30ක් නම් 50ක් නම් 60ක් නම් මේ කාල සීමාව තුල ඔබ හදාගත්ත චිත්‍රපටියක් ඔබ හමුවේ තියෙනවා. ඔබ මේ චිත්‍රපටිය හැමදාම නරඹනවා. මේ චිත්‍රපටිය නරඹන්නේ බාහිර සතර මහා ධාතු රූපය නැමැති බාහිර සතර මහා ධාතුව නැමැති පෘෂ්ඨය මතට ඔබ චිත්‍රපටිය ප්‍රක්ෂේපණය කරනකොට ඔබට රස විඳින්නට පුළුවන් ලෝකයක් නිර්මාණය වෙනවා. ඒ රස විඳින්නට පුළුවන් ලෝකයක් නිර්මාණය වන තැනක ඔබට ඒක ඇතුලේ දුක් විඳින්නට පුළුවන් දේත් ඒ විදිහටම ඔබ නිර්මාණය කරගන්නවා. මොකද
ඒ සමහර වෙලාවට ඒ ඔබ පතිත කරන පෘෂ්ඨය හොඳට මැදගත් පෘෂ්ඨයක් නෙමෙයි. හොඳට පවතින පෘෂ්ඨයක් නෙමෙයි. ඒ මතු පිට කැඩිලා බිඳිලා යන මතු පිටක්. එතකොට ඔබේ චිත්‍රපටිය එහෙම නැතිනම් ඔබ ඇති කරගත්ත නිමිති ටික ඔබ අර මහා භූත රූපේ නැමැති සතර මහා ධාතුව නැමැති පෘෂ්ඨයට පතිත කරනකොට ඒක හොඳට ලස්සනට පේන්නේ නැත්තම් ඔබ මෙච්චර කල් නිමිති තියාගෙන හිටපු විදියට ලස්සන විදිය ඔබට ප්‍රකට වෙන්නේ නැත්තම් අන්න ඒ තැන්වල ඔබට මව් මැරුණු දුක පියා මැරුණු දුක ඔබට ඒ දේවල් නිසා දුක උපද්දගෙන විඳින්න පුළුවන් මානසික පසුබිම හදා ගන්න පුළුවන්. ඇයි නිමිත්ත සහ පවතින දේ ඔබට ගැලපෙන්නේ නැහැ. නිමිත්ත යථාර්ථය නෙමෙයි. රූපයෙහි විපරිණාමයේ ලෝකේ යථාර්ථය. එතකොට ඔබ යථාර්ථයේ නොදැනගෙන මේ ප්‍රක්ෂේපණයේ දිහා බලාගෙන ඉන්නකොට ප්‍රක්ෂේපණයේ හිල් පේනකොට ප්‍රක්ෂේපණය ඇත්තක් නෙමෙයි කියලා ඔබට යම් මට්ටමක ප්‍රකට වෙන්න ගත්තට පස්සේ කියන්නේ මේක ඇතුලේ ඔබ ඇත්ත කරගෙන ඉන්න එක ඇතුලේ වෙනස්කම් ඔබට පේන්න ගත්තට පස්සේ එදාට ඔබ දුකටපත් වෙන්න පුළුවන් ඉඩකඩ හැම වෙලාවකදීම තියෙනවා. ඒ නිසා මේ පෘෂ්ඨය හොඳ එකක් නෙමෙයි. මේ පෘෂ්ඨයට පතිත කරනවා කියන සිදුවීම වැරදි. ඒ නිසා ඔබ පතිත කරන නැතිනම් මේ ප්‍රක්ෂේපණය කරන දේ නතර කරගන්නට අවශ්‍යයි. ඒ දේ නතර කරගන්නට නම් ඔබට සිද්ධ වෙනවා ඒ පෘෂ්ඨයේහි පැවැත්ම නැති කරන්න. බිත්තිය කඩලා දාන්න ඔබට සිද්ධ වෙනවා. බිත්තිය කඩලා දැම්මට පස්සේ ඔබට එතන ඇත්ත කතාව තේරුම් ගන්නට පුළුවන්. බිත්තිය කඩලා දැම්මට පස්සේ ඔබට එතන ප්‍රක්ෂේපණය කරන්නට මේක පතිත කරලා තියාගන්නට ඔබට චිත්‍රපටියක් බලන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න එතනට තමයි ඔබට නිමිති එන පැත්ත වහන්නේ. නිමිති එන පැත්ත වහන එක තමයි ප්‍රක්ෂේපණය කරන්නට තියෙන බිත්තිය කඩලා දානවා කියලා කියන්නේ. නිමිති කියන දෙයින් අදහස් කරන්නේ ඔබ ඇහැට දකින දේවල් ගැන ඇති කරගන්න වේදනා සංඥා අනු ඇති කරගන්න නිමිති. යමක් නිසා ඔබ සැප වේදනාවක් ඇති කරගත්තා නම් සැප වේදනාව ඒ රූපයට අයිති දෙයක් ලෙස ඔබ කල්පනා කරනවා. ඒ සැපසහගත සංඥාව රූපයට අයිති දෙයක් ලෙස ඔබ කල්පනා කරනවා. ඊට පස්සේ යමක් නිසා නම් ඔබට ඒ දේ ආවේ ඒ ආපු දේවල් අනුව ඔබ ලෝකයේ තුල මුලාව කියන දේ උපද්දගෙන ඒ තුල ඔබ රැවටෙනවා. අන්නේ රැවටෙන එක තමයි අපිට නිමිති ගෙනල්ලා දෙන්න තියෙන එකම දේ. අනිත්‍ය දේ අනිත්‍යයි කියලා දන්නේ නැතිකම නිසා ඒ දේ නැවත දකින්නට පුළුවන් විදිහට ඒ දේ ලෝකේ පවතින දේ හැටියට අපි තමන්ගේ මනස පැත්තේ නැවත නැවතත් ඒ දේවල් පවත්වාගෙන යෑම තමයි නිමිතිකරණය කියලා කියන්නේ. මෙන්න මේ නිමිතිකරණය නිසා ලෝකේ දුක, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී මේ හුදු දුක් රසට අවශ්‍ය පසුබිම අවශ්‍ය පදනම සකස් කරලා දෙනවා. ඒ නිමිතිකරණ ධර්මයේ තමයි අපි නැති කරන්නට ඕනේ. නිමිතිකරණ ධර්මයේ නැති කරන්නට තමයි අනිමිත්ත සමාධියක් අපිට තියෙන්නේ. අනිමිත්ත සමාධිය ඉපදවීම සඳහා තමයි අනිත්‍යයි කියන දැක්ම අපිට ගෙනල්ලා දෙන්නේ. අනිත්‍යයි කියන දැක්ම ගෙනල්ලා දෙන්නේ භෞතික ඇති දෙයක නැති බව නෙමෙයි. ලෝකෙ තුල කතා කරන්න නිර්වේදයේ පිණිස කලකිරීම පිණිස පවතින අනිත්‍යක් ලෝකේ නැතුව නෙමෙයි. එහෙම අනිත්‍යකුත් ලෝකේ තියෙනවා. හටගත්ත දේවල් නැති වෙලා යනවා. ඒක ලෝකේ පේනකොට බැලූ බැල්මට පේන ඇත්තක්. හැබැයි ඒ දේ මත කලකිරීම පිණිස පවතින දෙයක් මිසක ඒක නිස්සරණයේ පිණිස පවතින දෙයක් නෙමෙයි. ඒක ආදීනවේ පිණිස පවතින දෙයක්. ඒක ආදීනවයක් එතන. නිස්සරණය කියන තැනදී අපි දකින්න ඕනේ අනිත්‍ය එක නෙමෙයි. ඒ කියන්නේ ඇති දෙයක නැති වෙන දේ නෙමෙයි අපි මෙතනදී කතා කරන්නේ. නිමිති නැති වෙන්නට ඕනේ. නිමිති නැති වෙන්නට ඕනේ කියලා කියන්නේ ඔබ උදාහරණයක් කිව්වොත් ඔබ දකින්නට ඕනේ gedara නැති වෙලා යනවා කියන දේ නෙමෙයි. gedara කියන එක බොරුවක් හැටියට ඔබට පේන්නට ඕනේ. gedara කියන දේ නිමිත්තක් හැටියට ඔබට පේන්නට ඕනේ. නිමිත්ත ගැන හිතන එක gedara ගැන හිතන මහා භූත රූපය ගැන හිතන එකයි දෙකක් හැටියට ඔබට පේන්න ඕනේ. යම් කිසි වෙලාවක ඔබට මෙහි ඇති කරගන්න gedara කියන නිමිත්ත ප්‍රක්ෂේපණය කරන්නට බිත්තියක් හම්බ වෙන්නේ නැත්නම් මහා භූතයේ පැත්තෙන් ඉඩක් හම්බ වෙන්නේ නැත්නම් අන්න ඒක තමයි අවශ්‍ය වැදගත්ම දේ වෙන්නේ. අපිට අද කරන්නට තියෙන්නේ ඒ අනිත්‍ය දකින්න බව. ඒ අනිත්‍ය දකින්න බව අපිට දකින්න තියෙන ගොඩාක් දේවල් වල නෙමෙයි. අනිත්‍ය දකින්න බව අපිට දකින්න තියෙන්නේ ආයතන ටිකේ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ බොහෝ අවස්ථාවල භික්ෂුන් වහන්සේලාගෙන් ජේතවනාරාමේ නිත්‍යද අනිත්‍යද ආදී වශයෙන් අහන්නේ නැතුව
මහණෙනි ඇස නිට්ටයද අනිත්‍යද අහන්නේ. රූපේ නිට්ටයද අනිත්‍යද අහන්නේ. චක්කු විඥානේ නිට්ටයද අනිත්‍යද අහන්නේ. කන, ශබ්ද, සෝත විඥාන නිට්ටයද අනිත්‍යද කියලා අහන්නේ. අනිත්‍යයි. ඇහැ අනිත්‍යයි නම් රූපය අනිත්‍යයි නම් ඒ පිළිබඳව දැනගත්ත විඥානයේ විඥානන කෘත්‍ය අනිත්‍යයි නම් පිනතුනි මේ ධර්මතා ටික අනිත්‍ය වුණ තැනක අපිට කොහොමද නැවත ඒ දේ උපදව ගන්න පුළුවන් වෙන්නේ? කියන්නේ කලින් දැකපු රූපයක්, කලින් අපි විඳපු දෙයක්, කලින් දැනගත්ත දෙයක් අපි කොහොමද නැවත දැනගන්නේ? අපිට නැවත ඒ දේ දැනගන්නට ඉඩක් නැහැ. නැවත ඒ දේ ඇති බවට ගන්නට පදනමක් නැහැ කියන එක අපිට මනාකොට පෙන්වලා දෙනවා. ඇයි අපිට අනිත්‍යතාවය අපිට පෙන්වලා දෙන නිසා. ලෝකයේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයේ නිරුද්ධයි කියලා පෙන්වලා දුන්නොත් ඒ ධර්මයේ නැවත දැකීම පිණිස අපි මානසිකාරය කරන්නේ නැහැ. ඒකට තමයි අනිත්‍යයි කියලා කියන්නේ. ආයතන හයේම මේ අනිත්‍ය අපිට පේනවනම් ආයතන හයේම අනිත්‍ය පේනකොට කලින් ඇසුරු කරපු දේ නැවත තියනවා කියන දේ කොහෙන්වත් ගොඩනගන්න බෑ නම් පිනතුනේ අපිට ඒක තමයි ලෝකයේහි පවතින නිමිති නැති බව කියලා කියන්නේ. කියන්නේ ලෝකයේ පිළිබඳ නිමිති නැහැ. ලෝකේ පනවන්න නිමිත්තක් නැහැ අපිට. අන්න ඒකට කියනවා අනිමිත්තයි කියලා. අනිමිත්ත ප්‍රකට වෙන්නේ අනිත්‍ය දැක්කොත්. අනිමිත්ත සමාධිය ප්‍රකට කරගන්නට පුළුවන්කම තියෙන්නේ අනිත්‍ය අවබෝධ කළොත්. යම් කිසි කෙනෙක් හටගත් ධර්මයන්ගේ Nirodhe පිළිබඳව දැක්කොත්, හටගත් ධර්ම ඉතුරු නැතුව නැති වෙන බව දැක්කොත්, නැතිනම් උපාද වය අර්ථයෙන් කතා කරන අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කළොත්, එයාට අනිමිත්ත සමාධිය උපදිනවා. දැන් ලෝකේ ප්‍රශ්නයක් තියෙනවනේ සමහර විට අපි බොහෝ අවස්ථාවල කතා කරන මේ අනිත්‍යද අනිච්චද කියලා. අනිච්ච කිව්වහම කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ හෝ කැමැතිසේ පවතින්නේ නැහැ හෝ කියලා කතා කරන මොකක් හරි අර්ථයක් දෙන්න හදනවා. හැබැයි කැමැත්ත ඉෂ්ට නොකරන නිමිති තිබ්බොත් එහෙම කවදාවත් අනිමිත්ත සමාධියක් නම් උපදවන්න වෙන්නේ නැහැ. ඇයි ලෝකේ කැමැත්ත ඉෂ්ට නොකරන දේවල් වල නිමිති තියෙනවනේ. ඒ නිසා මෙතන කතා කරන්නේ නිමිත්ත කියන බවේ අනිමිත්ත බව. අනිමිත්ත බව නම් එතන Nirodhayak පේන්නට ඕනේ. අනිමිත්ත බව ප්‍රකට වෙන්නට නම් හටගත්ත ධර්මයන්ගේ ඉතුරු නැතුව නැති වෙන අනිත්‍යතාවයක් තියෙන්නට ඕනේ. ඒ අනිත්‍යතාවයේ මත තමයි අනිමිත්තය කියන දේ ප්‍රකට වෙන්නේ. ලෝකේ කිසිම තැනක කිසිම ආයතනයක නිමිති නැහැ. යම් ඇහැකින් ලෝකය සැප දුක් විඳිනවා නම් යම් ඇහැක් හේතු කරගෙන ඒ ඇහැ නැහැ. ඇයි ඒ ඇහැ නැත්තේ? ඇහැ නිරුද්ධයි. ලෝකය යම් රූපයක් ඇසුරු කරගෙන සැප දුක විඳිනවා නම් රහතන් වහන්සේට ඒ රූපේ නැහැ. ඇයි ඒ රූපේ නැත්තේ? අනිත්‍යයි. ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි. අපි සැප දුක විඳින්නේ නිමිතිත් එක්ක ඇත්ත කරගත්ත දේ තුල. එහෙනම් නිමිති තුල ගෙනල්ලා දෙන ඇහැ, නිමිති තුල ගෙනල්ලා දෙන රූපය ඒක අනිත්‍යයි. ඒ නිමිති තුල ගෙනල්ලා දෙන නිමිති තුල ඇති කරන ඒ දේ අනිත්‍යයි කියලා අපි දකිනකොට පින්නතුනේ අර ලෝකේ පුද්ගල භාව වශයෙන් ගත්ත උපාදාන වශයෙන් ග්‍රහණය කරගස්ස දැඩිව සත්ව පුද්ගල වශයෙන් ඇසුරු කරගත්ත මට්ටම අපිට සම්පූර්ණයෙන්ම බොරුවක් කියන එක ගෙනල්ලා දීලා තියෙනවා. ඒක බොරුවක් කියලා ගෙනල්ලා දෙනකොට ලෝකෙ නිමිති විදිහට ඇසුරු කරන්නට පසුබිමක් නැහැ. නිමිති විදිහට අපිට දෘෂ්ටි විදිහට බැස ගන්නට තැනක් පෙන්වන්නේ නැහැ. පැනක් නොපෙන්නන නිසා ඒකට කියනවා අනිමිත්ත සමාධියක් කියලා. එතකොට අනිත්‍ය දැකීම තුළ තමයි අනිමිත්ත සමාධිය උපදවන්නට තියෙන්නේ. ඒ හින්දා ඔබට එක්ක ස්කන්ධ වශයෙන් එක්ක ආයතන වශයෙන් ඇහැ රූප චක්කු විඥානයන්ගේ අනිත්‍ය හෝ එහෙම නැතිනම් ආයතන මට්ටමින් නැතිනම් ස්කන්ධ මට්ටමින් හරි. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ සිතක් පාසා ඇති ස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යතාවය හරි ඔබට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්. ඒ දේ ගැන ඔබ මානසිකාර්යය පවත්වනකොට ඔබ පටන් ගන්නේ මුල් අධීරයේ ඉඳලා වෙන්නට පුළුවන්. ඇහැට පෙනෙන ඇති බවට හමු වන සිදුවීමක් කරබයා වන්නට පුළුවන්. ඔබ අනිත්‍යයි කියන එක මූලික ලෙස ඔබ මෙතනදී වඩන්නේ සිහිපත් කරන්නේ. එලෙස සිහිපත් කරන අනිත්‍යයින් ඔබට නුවණ පැවැත්වීමක් විදිහට යනකොට ඒක අනිමිත්ත චේතෝ විමුක්තිය ගෙනල්ලා දෙන දෙයක්. නැතිනම් අනිමිත්ත සමාධිය කියන දේ උපදවන දෙයක්. එතකොට ඒ අනිමිත්ත සමාධිය උපදවන්නට ඔබට අද ඉන්න තැන ඉඳලා පටන් ගන්නට වෙයි. ඉන්න තැන ඉඳලා පටන් ගන්නට වෙනකොට මුලින්ම නිබ්බිදාවයි තියෙන්නේ. නිබ්බිදාව තියෙනකොට ඔබට රූපේ අනිත්‍ය දකින්න වෙයි. මේ කය බිඳිලා යනවා කියන එක දකින්න වෙයි. එතන ඉඳලා ඔබ ආයතනයන්ගේ හටගෙන නිරුද්ධ වෙන තැන දක්වාම මේ නුවණ ක්‍රමක්‍රමයෙන් අරමුණු අරගෙන විපස්සනා වශයෙන් දියුණු කරගෙන යන්නටම අවශ්‍යයි. ඒ විදිහට තමයි අනිමිත්ත සමාධිය උපදව ගන්නට පුළුවන්කම තියෙන්නේ.
ඒ විදිහටම අනිමිත්ත සමාධිය උපදව ගන්නවා වගේම අපනිහිත සමාධිය කියලා කියනවා ප්‍රනිදි නැතිකමට. එතකොට ඒ ප්‍රනිදි නැතිකම අපනිහිත සමාධියයි. ප්‍රනිදි නැතිකම අපනිහිත සමාධිය වෙනකොට ඒ ප්‍රනිදි කියලා කියන්නේ ලෝකය තුල ප්‍රාර්ථනා සංඛ්‍යාත ප්‍රනිදි. එතකොට මේ ප්‍රාර්ථනාවන් ලෝකෙ තුල තියෙන්නේ ලෝකෙ තුල හොඳයි කියලා ගන්න බව තුල. මම ලෙඩ නොවෙනවා නම් හොඳයි. ඒ ලෙඩවීම දුකක්. ලෙඩවීමේ දුක නැතුව මේ ඉන්න මාව ලෙඩ නොවි ඉන්නවා නම් හොඳයි. මම නොමැරි ඉන්නවා නම් මම හොඳයි. මේ දේ මෙහෙම නොවි මෙහෙම වෙනවා නම් හොඳයි. එක පැත්තක් දුකයි කියලා දකිනකොට තව පැත්තකින් අපිට ඒ දුක ඉවත් වීම පිළිබඳ ප්‍රාර්ථනාවක් ඇති වෙනවා. දුක මෙසේ නොවේවා සැප මෙසේ හටගනීවා කියන ප්‍රාර්ථනයක් තියෙනවා. එතකොට ඒ දුක නූපදීවා සැප උපදීවා කියන ප්‍රාර්ථනාව අපි තව විදිහකින් කිව්වොත් බලාපොරොත්තුවක්. අපි ඒ දේ නිසියාකාරව සිද්ධ කර ගැනීමේ බලාපොරොත්තුවක් අපිට තියෙනවා. ලෝකෙ තුල ඒ අපේ කැමැත්ත අනුව ඉෂ්ට කර ගැනීම ඒකට ප්‍රනිදිය කියලා කියනවා. ප්‍රාර්ථනාවක් කියලා. ඒ රූපයේහි සැප කැමැති ඒ ප්‍රනිතිය ලෝකේ යහපත කැමැති ඒ ප්‍රාර්ථනාව ඒකෙදි කියන්නේ මේ ආයතන ලෝකයේ පිළිබඳව ආයතන ලෝකේ සැප විඳින්නට කැමැති ඒ සුඛය තුල රැඳී පවතින ඒ ප්‍රාර්ථනාව සම්පූර්ණම සැපය මත ප්‍රකට වෙන දෙයක්. ඒ නිසා තමයි අපිට දුක ප්‍රකට කරගන්නට කියලා කියන්නේ. දුක ප්‍රකට කරගන්නට කියන්නේ අනේ දුකයි කියලා හිතේ සෑහෙන ਸੰతాපය උපදව ගන්න කියනවනේ මේ කියන්නේ දුක් විඳින්න කියනව නෙමෙයි මේ. දුක කියලා කතා කරන්නේ දුක්ඛ ලක්ෂණ ටිකක්. ඒ දුක්ඛ ලක්ෂණ ටික කියලා කියන්නේ ලෝකයේහි පැවැත්ම කියන දේ හේතු ටික නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක් කියන තැන නම් ලෝකය කියන දේ හට ගැනීමත් නැතිවීමත් කතා කරන්නේ. එතනදී Tamanට කරන්න දෙයක් නැති බව Tamanට ප්‍රකට වෙනවා. Tamanට ඕනේ විදිහට මේ දේ උපදවන්නට පුළුවන් කමක් නැහැ කියන එකත් Tamanට ප්‍රකට වෙනවා. ඒ නිසා රහතන් වහන්සේ නමකට ප්‍රණිතියක් ඇත්තේ නැහැ. අනේ මම ලෙඩ නොවෙනව නම් හොඳයි. අනේ මම නොමැරි ජීවත් වෙනවා නම් හොඳයි කියලා ප්‍රණිතිය ඇත්තේ නැහැ. ඒ ප්‍රණිතිය කියන දේ නැති සමාධියක් තියෙනවා. ඒකට තමයි අපනිහිත සමාධිය කියලා කියන්නේ. අපනිහිත සමාධිය කියන දේ ඇති වෙන්නේ දුක්ඛ දර්ශනය තුළ. දුක්ඛානුදර්ශනය කියලා කියන්නේ අනේ දුකයි කියලා අපි වැළපෙන එක ගැන නෙමෙයි. එතන දුක කියලා කියන්නේ සංකත ලක්ෂණය දැකීමෙන් අපිට පේන දුක්ඛ ලක්ෂණය. විපරිණාමයේ දැකීම තුළ අපිට පේන දුක්ඛ ලක්ෂණය. සංతాපාර්ථයේ දැකීම තුළ අපිට ඇතිවෙන දුක්ඛ ලක්ෂණය. පීලනාර්ථයේ දැකීම තුළ ඇතිවෙන දුක්ඛ ලක්ෂණය කියන දුක්ඛ ලක්ෂණ ටිකක් පිළිබඳවයි එතනදී කතා කරන්නේ. එතකොට අනිත්‍ය ධර්මයේ මේ වගේ දුක්ඛ ලක්ෂණ ටිකකින් යුක්තයි. යමක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඒ ධර්මයේ සංකතයි. ඒ ධර්මයේම සංකතයි කියන්නේ දුකක්. දුක්ඛ ලක්ෂණයක් ඒක. ඒක වේදනාවක් නෙමෙයි. වේදනාවකින් විතරක් දකින්න එපා. එතකොට ඒක දුක්ඛ ලක්ෂණයකින් යුක්තයි. ඒ වගේම ඒක විපරිණාමයටපත් වෙනවා. ඒ හේතු වෙනස් වෙනකොට ප්‍රතිඵලය වෙනස් වෙනවා. එතකොට ඵලයට පවතින්නට බෑ හේතුවට එහා ගිහිල්ලා හේතුව ඉක්මවා ගිහිල්ලා. එහෙනම් ඒ හේතුවට අනුව ඵලයක් වෙනස් වෙනවා නම් ඒක විපරිණාමය කියන දේ තියෙනවා. එතකොට මේ විපරිණාමය කියන එකත් දුකක්. දුකක් කියලා කියන්නේ ක්ෂය, නින්දිත, පහත් කියන අර්ථයකින් තමයි විපරිණාමය පිළිබඳව මේ කතා කරන්නේ. නැතිනම් වේදනා මාත්‍රිකව නෙමෙයි. එතකොට එතන දුක්ඛ ධර්මයක් තියෙනවා. ඒ දුක්ඛ ධර්මය ඒ විදිහට අපි තේරුම් ගන්නකොට පින්නතුනි ඒක තමයි අපනිහිත බව එහෙම නැතිනම් ප්‍රනිදි රහිත බව. එතකොට ලෝකයේහි දුක විතරයි යාට ප්‍රකට වෙන්නේ. ලෝකය කියලා කිව්වේ ආයතනික ලෝකය. කිසිම ආයතනයකින් අසංස්කෘත දෙයක් යාට පේන්නේ නැහැ. ඒ කියන්නේ හේතු නිසා සකස් නොකරන දෙයක් යාට පේන්නේ නැහැ. ආයතන ටිකේ හට ගැනීම පේන තැනක සංකත ධර්මයක් තමයි පේන්නේ. එතකොට මේ සංකත බව දකින්නවා කියලා කියන්නේ දුක්ඛ ලක්ෂණය දකින්නවා. දුක්ඛ ලක්ෂණය දැකීම තුළ අපනිහිත සමාධිය තමයි උපදවන්නේ. අපනිහිත කියන එක තුළ එයාට මිදීම තියෙනවා. මේ තුනට කියනවා විමුක්ති ద్వාර කියලා. එහෙම නැත්නම් විමුක්ති මුඛ තුනක් කියලා. ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත කියන මේ තුන. මේ තුන ලබන්නට පුළුවන් වෙන්නේ අනාත්ම, අනිත්‍ය, දුක්ඛ කියන මේ ලක්ෂණයන්ගෙන් විතරයි. ඒ ත්‍රිලක්ෂණ අවබෝධය තුළ තමයි මේ ධර්මයේ ගෝචර කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා සමාධිය බෙදා දක්වනකොට මේ තුන් ආකාරයෙන් සමාධිය බෙදා දක්වනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයක් විදිහට මේක බෙදා දක්වනවා. එතකොට දැන් අපි
නවාකාර සමාධිය පිළිබඳවයි කතා කළේ. නවාකාර සමාධිය රූපාවචර අරූපාවචර හීන මධ්‍යම ප්‍රනීත වශයෙන් 6කුත් ශුන්්‍යතා නිමිත්ත අපනිහිත වශයෙන් 3 ආකාරයකිනුත් කතා කළා. ඊට පස්සේ දස සමාධි දස ආකාරයකට සමාධිය බෙදා දක්වනවා. උද්දුමාතක විනීලක විපුබ්බක විච්ඡිද්දක වික්ඛායිතක වික්ඛිත්තක ඒ වගේම හත වික්ඛිත්තක ලෝහිතක පුලවක අට්ටික වශයෙන් ඇති කරගත්ත අර දස අසුබ සංඥා මත ඇති කරගත්ත සමාධියක් තියෙනවා. ඒ දස අසුබ සංඥා මත ඇති කරගත්ත සමාධිය. ඒත් මේක සතිපට්ඨානයේ පැත්තෙන් අපිට කතා කරන්නට තියෙන දෙයක්. මේ එකක් පිළිබඳව අද ඔබට අත්දැකීම් ගන්න නම් රූප නිමිති ආශ්‍රයෙන් තමයි ගන්නට වෙන්නේ. අද සොහොන්වල ගිහිල්ලා නිකන් මිනිදාමීමක් සිද්ධ කරන්නේ නැති නිසා ටිකක් අපහසුයි මේ නිමිති ගන්නට. නමුත් ගන්න බැරිම කමකුත් නැහැ. අන්තර්ජාලය තුලින් හරි නිමිත්තක් ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අදහසක් වශයෙන් හරි ඔබට නිමිති ඇති කර ගන්නට පුළුවන්. ආර්ථික සංඥාව වගේ දේවල් නම් ප්‍රගුණ කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහේ සංඥාවන් ප්‍රකට කර ගැනීම තුළ සමාධි මට්ටම් ඇති වෙනවා. ඒ සමාධියෙන් අදහස් කරන්නේ ලෝකයේ තුල අර එන නිමිති අයින් කරලා ඒ තුල ඒකාග්‍රතාවයක් ගොඩනගෙනවා කියන එකෙන් ඇති කරගන්න සමාධි මට්ටමක් තමයි එතනදී කතා කරන්නේ. ඊට පස්සේ පංචවේසති සමාධිඨානා කියලා සමාධියේ සමාධි ස්වභාවය කියන්නේ මොකක්ද කියන එක ගැන පැහැදිලි කරනවා 25 ආකාරයකින්. ඒකට 25 ආකාරයකින් ඒක පැහැදිලි කරනකොට පරිග්‍රහ වශයෙන්, පරිවාර වශයෙන්, පරිපූර්ණ වශයෙන්, ඒකාග්‍රගත වශයෙන්, අවික්ෂේපාර්ථයෙන්, අවිසාරට්ඨේන මේ නොවිසරුණු අර්ථයෙන්, ඒ වගේම අනාවිල අර්ථයෙන්, ඒ කියන්නේ නොකලඹුණ අර්ථයෙන් මේ විදිහට නොඑක් අර්ථයන්ගෙන් සමාධිය පිළිබඳව 25 ආකාරයකින් කතා කරනවා. ඒ කාරණාවන් ටිකක් අපිට වෙනම දීර්ඝව කතා කරන්නට වෙනවා වගේම ඒ දේවල් වල තියෙන සියුම් ස්වභාවය නිසා ඔබට යම් ඒ තුළ ඒකාකාරී බවක් ඔබට ගොඩනගෙන්නට පුළුවන්. ඒ නිසා ඒ 25ම ඒ විදිහට අද දවසේදී විස්තර කරන්නට කාලයක් නෙමෙයි, බලාපොරොත්තුවක් නැහැ. නමුත් සමාධිය මේ විදිහේ 25 ආකාරයකින් සමාධි ලක්ෂණයන්, සමාධි ස්වභාවය බෙදා දක්වනවා කියන එක ඔබ තේරුම් ගන්නවා නම් ඒක වටිනවා. හොඳයි, මේ විදිහට අද දවසේදී කවුරුත් සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පැවැත්වුවා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය අපි අනුමෝදන් කරනවා සියලු දෙවියන්ට. දෙවියෝ මේ පින් සතුටෙන් සාධනාවෙන් අනුමෝදන් වන ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරන්න.